ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 22 සිකුරාදා සිරස්තන පවතින තත්ත්වයේ හමුවේ මැතිවරණය පැවැත්විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනපති ලේකම්ට දැනුම් දෙයි. මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1060ක් තෙක් ඉහළට. සමස්ත ආසාදිතයන්ගෙන් 58%ක් සුවය ලබයි. මැයි 24 ඉරිදා සහ මැයි 25 සඳුදා මුළු දිවයිනටම ඇදිරි නීතිය. ලබන පසුන් පෝයට දුරස්ථ භාවය රැකගෙන සීල ව්‍යාපාර පැවැත්වීමට අවස්ථාව. නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේක් වන්නේ අද දෙරණ රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමග. සෞඛ්‍ය නිලධාරීන් දිවයින පුරා සිදු කරන පරීක්ෂණවලට අනුව මැතිවරණ ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව ඉදිරියට ගෙන යාම සඳහා බාධාවක් නොදකින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියකින් දැනුවත් කර ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසුවා. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම 5 වන දිනටත් කැඳ වූ අවස්ථාවේ ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා අදාළ ලිපිය අධිකරණයට බාර දුන්නා. The big story. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු මාස 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු විමසීම අද ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු වූයේ අඛණ්ඩව 5 වන දිනටයි. අද පෙරවරු 10ට පෙත්සම් යලි කැඳ වූ අවස්ථාවේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියක් අධිකරණයට බාර දුන්නා. සෞඛ්‍ය බලධාරීන් දිවයින පුරා සිදු කරන පරීක්ෂණවලට අනුව මැතිවරණ ක්‍රියාවලිය සෞඛ්‍ය ආරක්ෂිතව ඉදිරියට ගෙන යාම සඳහා හැකියාව පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාව ලිඛිතව දැනුවත් කර ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නා. ජනතාව නව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ක්‍රමයෙන් අනුගත වෙමින් සිටින අතර දීර්ඝකාලීන රෝග මර්ධන වැඩපිළිවෙලේ කොටසක් ලෙස අදාළ සෞඛ්‍ය රෙගුලාසි නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අදාළව ගැසට් කිරීම සුදුසු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ඉල්ලීමක් ලැබුණහොත් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමට ලබා දීමට හැකියාව පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනාධිපති ලේකම්වරයාට යොමු කළ ලිපියේ සඳහන් බවයි. ඒ අනුව රටේ පවතින වාතාවරණය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි ආකාරයේ බාධාවක් තමා නොදකින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය ලිපිය මගින් ජනාධිපති ලේකම් දැනුවත් කර ඇති බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණයට පවසා සිටියා. සිය කරුණු දැක්වීම අතරතුර ඔහු වැඩිදුරටත් විමසා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එවැනි ස්ථාවරයක සිටින පසුබිමක මැතිවරණ කොමිසම තවදුරටත් කොළ එළියක් බලාපොරොත්තුවෙන් සිටින්නේ කුමන පාර්ශවයකින්ද යන්නයි. එමෙන්ම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනෙන තෙක් මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු අතුරු නියෝගයක් ලබා දී නොමැති වුවත් මැතිවරණ කොමිසම මේ මොහොතේද මැතිවරණයට අදාළ කටයුතු සිදු කිරීම නවතා ඇති බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණයට පැවසුවා. මේ අතර නීතිපතිවරයා වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අද පෙරවරුවේ කරුණු දැක්වීම ආරම්භ කළා.
එහිදී අය අධිකරණයට පැවසුවේ ඉදිරිපත් වී ඇති සියලුම පෙත්සම් වලට අදාළව නීතිපතිවරයා මූලික විරෝධතා ගොනු කරන බවයි. එබැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. සියලුම පෙත්සම්කරුවන් ජනාධිපතිවරයාගේ මාර්තු 2 වෙනිදා ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තියේ දක්වා ඇති මාසයක කාලය ඉක්මවා යාමෙන් අනතුරුව බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පළමු මූලික විරෝධතාවය ගොනු කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම මේ වන විට දේශපාලන පක්ෂ 304ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක් මැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා බහර දී තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටින අතර වක්‍රාකාරයෙන් නාම යෝජනා අවලංගු කිරීමට ඉල්ලීම් කරන මෙම පෙත්සම් ඉදිරිපත් කිරීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ලේකම්වරයෙක් පාර්ශවකරුවන් ලෙස නම් කර නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නා. මෙම පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම මත පමණක් අපේක්ෂකයින් 7400කට වැඩි පිරිසකගේ නාම යෝජනාවල වළංගු භාවයට ඍජුවම බලපාන තීන්දුවක් ලබා දීමට හැකියාවක් නොමැති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය තර්ක කළා. The big story. මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ ආසාදිතයින් 5 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමගයි. අද හඳුනා ගැනුණු නව ආසාදිතයන් 5 දෙනාගෙන් සිව් දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා මැලේසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අයෙක්. සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 620ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 431ක්. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 58.89% මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය 46.66ක්. මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයන් ප්‍රමාණයෙන් 0.84ක සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්. මෙරටින් වාර්තා වූ ආසාදිතයන් අතර වැඩිම පිරිසක් හමු වූයේ නාවික හමුදා නියැදියෙන්. පළමු නාවික හමුදා ආසාදිත සෙබලා හඳුනා ගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට දින 30ක කාලය තුළ හඳුනාගත් COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයන් ගණන 600ක්. ඒ අතරින් මේ වන විට සුවය ලැබූ සමස්ත නාවික සෙබළුන් සංඛ්‍යාව 250ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද තවත් නාවික හමුදා සමාජිකයින් 13 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම පවතින කඳුරු වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව මේ වැඩි සැකසහිත අය බලලා තමයි මෙම PCR පරීක්ෂණ කරනු ලබන්නේ. මේ අනුව ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩුවේ කියන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. ඒ වගේම මේ දක්වා මේ රෝගීන් සංඛ්‍යාව ගත්තහම මේකෙන් 100කට අධික ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බවට ප්‍රකාශ කරන්නට පුළුවන්. මේ අතර සීෂෙල්සී වෙසෙන ශ්‍රී ලාංකිකයන් 350 දෙනෙකු රැකියා අහිමිවීමෙන් පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. දැන්ට මාස දෙකක කාලය ඉඳන් අපේ කිසි කෙනෙකුට රස්සාව නැහැ. රස්සාව නැති හින්දා අපිට වේතනයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා කැම බීම වල ලොකු අපහසුතාවයක් පැන්න කියලා තියෙනවා සියලුම දෙනාට. හැකි ඉක්මනින් ගුවන් වාර ගමන් දෙකක් හෝ යොදලා සීසෙල් වල එන්න බලාගෙන ඉන්න සියලුම දෙනාව ලංකාවට ගෙන්න ගන්න කියලා අතිගරු ජනාධිපතිතුමාටත් බලධාරීන් ගෙනත් ඉල්ලා සිටින්නේ. එළඹෙන මැයි 24 ඉරිදා සහ මැයි 25 සඳුදා යන දෙදින දෙවේන පුරා ඇඳරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 23ක් සඳහා හෙට රාත්‍රී 8 සිට ඇඳරි නීතිය පැනවීමෙන් පසු එළඹෙන අඟහරුවාදා අලුයම 5 දක්වා දිවයිනටම ඇඳරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳරි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ නවතම නිවේදනය ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ නිකුත් කළා. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳරි නීතිය නැවත දරුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතිනවා. එළඹෙන මැයි 24 වන ඉරිදා සහ මැයි 25 වන සඳුදා දෙවේන පුරා ඇඳරි නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට එනම් මැයි 23 වන සෙනසුරාදා රාත්‍රී 8ට බලාත්මක වන ඇඳරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ එළඹෙන මැයි 26 වන අඟහරුවාදා අලුයම 5ටයි. එතැන් සිට එම දිස්ත්‍රික්ක 23හි ඇඳරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය තිබියදී ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙල හෙටත් ක්‍රියාත්මක අතර එළඹෙන මැයි 26 වන අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ගෙන යනු ලබනවා.
මේ අතර කොවිඩ් ව්‍යාප්තිය මර්ධනය සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙලට සහාය දක්වමින් අස්කිරි සහ මල්වතු උභය පාර්ශවයන්හි වාර්ෂික උපසම්පදා විනය කර්ම සහ අනෙකුත් ශාසනික උත්සව මේ වසර තුළ නොපැවැත්වීමට එම කාර්ක සංඝ සභාව තීරණය කර තිබෙනවා. එළඹෙන පොසොන් උත්සවයේ පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නය සහ සෞඛ්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා. කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට සෞඛ්‍යාංශ පාලනයේ පවතින හේයින් දුරස්ථභාවය රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහොය දින ශීල භාවනා වැඩසටහන් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා. අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් යම් රෝග තත්ත්වයන් පවතින අය සහ වයස්ගත පිරිස් ශීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙස මෙහිදී සෞඛ්‍යාංශ අවධාරණය කළා. කොවිඩ් ව්‍යාප්තියේ නවතම කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බ්‍රසීලයේ වැඩිම දෛනික මරණ ගණන ඊයේ වාර්තා වුණා. ඒ සමගින් සමස්ත ගෝලීය මරණ ගණන 3,35,63ක් දක්වා ඉහළ යද්දී ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන දැක්ුණේ 51,000ක් ලෙසයි. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොම්බ සබන්. නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සෑම මසකම 3 වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මහා සංඝරත්නය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වුණේ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්. එහිදී නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එය පිහිටවනු ලබන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. දිවයිනේ පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශවයන් කරුණු ඉදිරිපත් කර ඇති වකවානුවක ඓතිහාසික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඒවා ආරක්ෂා කරගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද සහයෙන් ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ලොව සියලු රටවල් COVID-19 අභියස දරුණු ලෙස ඇද වැටෙද්දී ජනතාව රැකගනිමින් ජනාධිපතිවරයා ඉටු කරන මෙහෙවර එහිදී මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇති අතර බුද්ධ්‍යංශ ශක්තිමත් කර සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය සඳහා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන දුර්වල කිරීමට ඇතැම් බලගත පුද්ගලයන් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි අගරදගුරු අතිඋතුම් බැල්කම් කාදිනල් රජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ප්‍රහාරය විමර්ශනය පිළිබඳ අද ගල්කිස්ස ප්‍රදේශයේදී අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා. මේ පිළිබඳව තොරතුරු පුවත් විකාශය අතරතුරදී බලාපොරොත්තු වන්න. වීතොග වෙළඳපොළට නිකුත් නොකර ගබඩා තුළ රැස් කරගෙන සිටින වීමෝල් හිමියන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. මේ අතර වීමෝල් හිමියන් පවසන්නේ තමන් කිලෝවක් රුපියල් 55ක් වැනි මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා නිසා පාලන මිල යටතේ සහල් අලෙවි කළ නොහැකි බවයි. රුපියල් 90ක පාලන මිලක් නියම කිරීමත් සමග ගත වූ දින කිහිපයේදීම වෙළඳපොලේ නාඩු හා සම්බා සහල් වර්ගවල අඩුවක් දක්නට ලැබුණා. මෙවන් පසුබිමක පනවා තිබෙන පාලන මිල ඉක්මවමින් ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන්නේ දැයි සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් කරමින් සිටිනවා. ඒ අනුව පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමට අද රැගෙන විත් තිබූ සහල් තොගයක් පිටකොටුව 5 වන හරස් වීදියේදී සිය භාරයට ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. මෝල් හිමියන්ට ඒ වගේම වී තොග රැස් කරන සීලුම දෙනාට ඒ වී තොග රැස් කරන් ඉන්නවා නම් වෙළඳපොළට මේ අවස්ථාවේ සහල් බවට පරිවර්තන කරලා ජනතාවට පාරිභෝජනය සඳහා නිකුත් කළ යුතුයි. නැත්නම් අධිකාරියේ පනත අනුව ඔවුන් සම්බන්ධයෙන් අපගේ නීති මාර්ගයෙන් අනිවාර්යෙන් කටයුතු කරනවා. මෙවන් පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසන්නේ වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගනු ලබන හේයින් තමන්ට පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි. පහුගිය දවස්වල අපිට රුපියල් 98කට තිබ්බ සහල් මිල එකපාරම රුපියල් 90 දක්වා රජය විසින් පහත හෙළුවා. ඒ අතරතුරේ අපේ සහල් මෝල් හිමියන් පහුගිය මාස කන්නේ වී රුපියල් 50 යන මිලට මිලදී අරගෙන ගබඩා කළා. රුපියල් 50කට වී කිලෝ එකක්
මිලදී ගත්තාම අපිට හාල් කිලෝ එකක සම්පූර්ණ වියදම රුපියල් 90ක් වෙනවා. එතකොට දැන් පවතින පාලන මිල රුපියල් 90යි. ඒ මිලට අපිට කෙසේවත් දීමට හැකියාවක් නැහැ රුපියල් 90 යන මිලට. ඊට වඩා තියෙන ගැටලුව අද වෙනකොට රුපියල් 55 දක්වා වී මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව සහල් නිකුත් කරන්න ගියොත් වෙළඳපොළට රුපියල් 100 ඉක්මවා සහල් මිලකට යන්න සිද්ධ වෙනවා. රජයෙන් ඉල්ලා සිටින්නේ නැවත පසුගිය කාලේ තිබුණු සහල් මිල රුපියල් 98 සහල් මිලටවත් අඩුම වශයෙන් මේක තියන්න. මේ අවස්ථාවේ වෙලා තියෙන අපිට මේ පාඩුව දරා ගන්න බැරි නිසා අපෙන් නිකුත් වෙන සහල් ප්‍රමාණය ඉතාමත් සුළු වශයෙන් තමයි නිකුත් වෙන්නේ. ඒක තමයි වෙළඳපොලේ සහල් හිගිය මේ පැතිරෙන්නේ. කෙසේ වෙතත් ගොවින් පවසන්නේ වීමෝල් හිමියන් තම වී මිලදී ගත්තේ රුපියල් 46ක් වැනි මිලකට බවයි. ගිරිතලේ ව්‍යාපාරයේ තුල තිබිච්ච සෑම බියක්ම අපි විහිම්ම ගිහින් දුන්නා වීමෝල් හිමියන්ට වික්කා කිලෝ එක රුපියල් 46 ගානේ වගේ මත වෙන වී මිටියකට කොහොමද රුපියල් 3000ක් විතර තමයි ලැබුණේ. ඉතින් හාල් හිගයක් තිවෙන්නේ වී හිගයක් තියෙන්න ඕනේනේ. එහෙම වෙන්න බෑ. එතකොට දැන් කොයි කාලෙද අලෙවි කරේ? අලෙවි කරේ මාර්තු මාසේ. ඔව් මාර්තු මාසේ අග කොහොම හරි අවුරුදු දවස් කිට්ටු කරලා තමයි මිනිස්සු ඔක්කොම වී ටික දුන්නේ. අසල්නේ ලොකු ගමන් ගොයියෝ ඔක්කොම වී කුඹුරු වලින්ම පැටවුවා. ලොකු මෝල් හිමියන්ට තමයි දුන්නේ. ගොයියෝ ගාව මේ වෙලාවේ තියාගත්තේ කෑමට වී විතරයි. එතකොට නාඩු හාල් හිඟයක් තියනවා කියලා කියන්න බෑ. මේ ගිරිතලේ සංවිධානය යටතේ ඔක්කොම වැඩ කරේ නාඩු වී. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය දුර්බල කිරීමට ඇතැම් බලගතු පුද්ගලයින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි අගරද ගුරු අතියුතුම් බැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව අද ගල්කිස්ස ප්‍රදේශයේදී අදහස් දක්වමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා. දැන් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් හොඳින් කෙරීගෙන යන බව පේනවා. නමුත් යම් යම් බලගත් උදවිය මේ සොයා ගැනීම දුර්වල කරන්නට යම් යම් වැඩපිළිවෙළවල් සංවිධානය කරගෙන යන බවත් අපිට ආරංචි වෙලා තියෙනවා. මේ බලගත් ක්ෂේත්‍රවල ඉන්න සමහර අය ඒගොල්ලෝ දැනගන්න ඕනේ Tamanට ජීවත් වීමේ අයිතියක් තියෙනවා වගේ ඒ මියගිය මිනිසුන්ටත් ජීවත් වීමේ අයිතියක් තිබුණා. ඒ අයිතිය උදුරලා දාලා මානව හිමිකම් කියන ලේබල් එක ASCII හැංගිලා මේකට වැරදි කවුද කියලා හොයන්නට බෙහෙසෙන ඒ නිලධාරී මහත්වරුන්ට තර්ජනය කරන්නට ඔවුන්ට විරුද්ධව නඩු මගට බැහැලා නීතියත් අපකීර්තියට පත් කරන්නට කටයුතු කරන එක වැරදි. මේ වගේ දෙයක් වුණාම මේ මිනිසුන්ගේ ජීවිත ගැන අපි වග කියන්නේ. ඒක හොයා බැලීම නීති ක්ෂේත්‍රයේ අයටත් අදාළයි. ආරක්ෂක ක්ෂේත්‍රයේ අයටත් අදාළයි. ඒ නිසා මේ නීති ක්ෂේත්‍රය කියලා ඒගොල්ලන්ට විශේෂ තත්වයක් නැහැ. රටේ නීතිය හැමෝටම පොදුයි. වෘත්තීය අයිතිවාසිකම් තියෙන්න පුළුවන්. නමුත් වැරදි කරපු අයට දඬුවම් කිරීම නීතියේ යුතුයකමක්. වැරදි කරපු අය කවුද කියලා හොයා ගැනීමත් නීතියේ යුතුයකමක්. ඒකට අකුල් හෙලීමට යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අපි හෙලා දකිය යුතු කටයුත්තක්. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මෙරටින් තවත් COVID-19 ආසාදිතින් 8 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ අනුව සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1068ක් දක්වා ඉහළ යනු ඇති. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටර එක මිල රුපියල් 5කින් අඩුවන බව එම සමාගම පවසනවා. ඒ අනුව ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටර එක නව මිල රුපියල් 137ක් වනු ඇති. තවත් පුවත් කිහිපයක් දැන්. හෙට උදෑසන 8ට FM දෙරණ ඔස්සේ විකාශය වන අපි නොදන්න රේඩියෝ වැඩසටහන මෙහෙයවනු ලබන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. දේශපාලනයෙන් තොර සාකච්ඡාවක් සඳහා අපි නොදන්න රේඩියෝ දෙරණ FM සමග සෙනසුරාදා උදෑසන අපි හමු වෙනවා. COVID-19 වසංගතය හමුවේ සමාජ මෙහෙවරක් ලෙස ගැබිණි මවරුන් සහ කිරිදෙන මවරුන් වෙනුවෙන් වියලි ආහාර මළු බෙදාදීමක් ඊයේ බියගම මූලික රෝහලේදී සිදු කෙරුණා. මයිඩා සමාජ සත්කාරක සමාජය විසින් ගැබිණි මවරුන් 500 දෙනෙකු සඳහා මෙලෙස වියලි ආහාර මළු බෙදා දුන් අතර ඔවුන්ගේ පෝෂණය ඉහළ නැංවීම මෙහි අරමුණයි. එයත් සමග පුවත් විකාශය නිමාවට පත් වූ. සුබ රාත්‍රිය.